මර්ධනය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම කතා කළා. මීට කලින් අපි වීඩියෝ එකක් කළා මර්ධනය කොහොමද සමහර අවස්ථාවල අධිකරණයේදී නවත්තගත්තේ කියන එක සම්බන්ධයෙන්. ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදී කියලා තියෙනවා එයා මර්ධනය කරන්නේ නැහැ කියලා. විශේෂයෙන් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දැක්වුවා. අධිකරණ නියෝගයක් කඩ කළා කියලා හුවත් අත්අඩංගුවට අරන් තියෙන එක අධිකරණ සම්බන්ධ ක්‍රියාදාමයක් විදිහට තමයි කිව්වේ. ඒ වගේම ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිතිය අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රියත් මේ සම්බන්ධයෙන් කතා කළා. ඔහුත් ජෝසප් ස්ටාලින් සම්බන්ධයෙන් සම්පූර්ණ වැරදි කතාවක් කියව උසාවි නියෝග කඩ කිරීමක් සම්බන්ධයෙන්. ඒවට හරියට තාම අපි කිසිම කෙනෙක් උත්තරයක් දීලා නැහැ. මම ජෝසප් ස්ටාලින් හොඳ උත්තරයක් දුන්නා. ජනාධිපතිවරයා විවිධ පාර්ශ්ව මර්ධනය නැවැත්තුවා කියලා කොච්චර කිව්වත් මේ වෙනකොටත් මර්ධනය ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ජෝසප් ස්ටාලින්ට ඊයේ දැනුම් දීමක් ලැබුණා. අද නැවත වතාවක් මෝතර DCDB කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයට එන්න කියලා. ඒ වගේම තමයි ඊට ටික වෙලාවකට කලින් අපිට දැනගන්න ලැබුණා ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගත්ත දවසේම අත්අඩංගුවට ගත්ත මහානාම හාමුදුරුවෝ හොයාගෙන ඊයේ රාත්‍රී පොලිසිය පිටසක් ගිහින් තියෙනවා. හාමුදුරුවන්ගේ පන්සලේ ගේට්ටුව වහලා තිබ්බ හින්දා උන්ට ඇතුළට යන්න බැරි වෙලා තියෙනවා. නැවත වතාවක් අද උදේ ගිහිල්ලා වඩායි පොලිසියේ වැඩ බලන OIC හරි කවුරු හරි කෙනෙක් ඇතුළු කණ්ඩායමක් ගිහලා හාමුදුරුවන්ගේ පොලිසියට අරන් යන්න හදලා තියෙනවා කට උත්තර ගන්න. නමුත් හාමුදුරුවෝ ඒක ප්‍රතික්ෂේප කළා. නීතිඥවරුන්ට කතා කරාට පස්සේ පොලිසියට කට උත්තරයක් එන්න කියලා දැනුම් දීලා පොලිසිය කට්ටිය ගිහින් තියෙනවා. ඒ කියන්නේ මේ කතා කරන මොහොත වෙනකොට මර්ධනය ඒ විදිහටම වෙනසක් නැතුව ක්‍රියාත්මක වෙනවා. අපි දැක්කා ඊයේත් කීප දෙනෙක් අත්අඩංගුවට ගත්තා, පෙරේදාත් අත්අඩංගුවට ගත්තා. දිගින් දිගටම අත්අඩංගුවට ගැනීම වෙනවා. දිගින් දිගටම අඩු පැවරීම වෙනවා. අර ජනාධිපතිවරයා සහ ජනාධිපතිගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය වෘත්තීය සමිති නායකයෙක් කියලා පෙනී හිටපු කෙනා ඔහු ප්‍රකාශ කරලා තිබුණා ඇත්තටම මේ ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගත්ත අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් කියලා. පොලිසියේ කියන බරු ඒ විදිහටම ජනාධිපතිගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයාත් කියන්න පටන් අරන් තියෙනවා. ඒ තමයි ඔය කියන දවසේ කියන්නේ ඔය කියන මැයි 28 හෝ වගේ ආසන්න දවසක ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගන්න හේතු වෙච්ච දවසේ ජෝසප් ස්ටාලින්ට අධිකරණ නියෝගය ලැබිලා තියෙනවා. ඒක හරි. ඒ අධිකරණ නියෝගය තියෙන්නේ යම් මාර්ගවලට යාම සීමා කරලා විතරයි. නැතු මිනිස්සුන්ට පාරවල යන එක නවත්තන්න බෑනේ. ජෝසප් ස්ටාලින් ඔය කියන මාර්ග කිසිම එකකට ඇතුල් වුණේ නැහැ. ඇතුල් වුණා කියන්නේ ඔප්පු කරන්න සාක්ෂි තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද අධිකරණයේදීවත් එහෙම සාක්ෂියක් පෙන්නන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එහෙම ජෝසප් ස්ටාලින් ඇතුළුනෙත් නැතුව බොරුවට අධිකරණ නියෝග කඩ කළා කියලා ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගත්තා. අනිත් එක තමයි අධිකරණ නියෝග කඩ කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න පොලිසියට කිසිම හැකියාවක් නැහැ. මහේස්ත්‍රාත් උසාවියට ඒ සම්බන්ධයෙන් නඩුවක් අහන්න බලයකුත් නැහැ. විමර්ශනයක් කරන්න බලයකුත් නැහැ. ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥවරු මේක කොටුව මහේස්ත්‍රාත් තිලංගම ගෙට දැනුම් දුන්නාට පස්සේ ජෝසප් ස්ටාලින්ට අපදෙමින් ජෝසප් ස්ටාලින්ගේ අපනියෝගයේ ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා පැහැදිලිව කිව්වා අර නීතිඥ සුමන්තිරන්ගේ ස්ථාවරය පිළිගන්න ගනිමින් මහේස්ත්‍රාත් පැහැදිලිව කිව්වා උසාවිය ඇතුලේ වෙන දේවල් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්ට කටයුතු කරන්න පුළුවන් වුණාට අධිකරණයට අපහාස කිරීම යටතේ හැබැයි අධිකරණයෙන් එළියේ වෙන දෙයක් සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කිසිම බලයක් නැහැ කියලා. එහෙම තියෙද්දි අර මංගල මද්දුමගේ ඇතුළු තව කීප දෙනෙක් අධිකරණ නියෝග කඩ කළා කියලා උසාවි දාලා තියෙනවා. ඔබ දකින්න ඇති ජීවන්ත පියරිස් පියතුමා අධිකරණයට ඇවිදින් බාර වුණා. ඒ සම්බන්ධයෙන් මාධ්‍යවල ගිය අධිකරණ නියෝග කඩ කළා කියලා. ඉතින් තව දුරටත් පොලිසිය කොහොමද අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්න එහෙම බලයක් නැතුව. ඒ කියන්නේ පොලිසිය හිතාමතා මිනිස්සුන්ව කොටු කරන නීතිය කඩනවා. අනිත් එක පොලිසිය හොයලා බලලත් නැහැ. උද්ඝෝෂණයකට මිනිහෙක් ගිය පළේට ඒ අධිකරණ නියෝගයේ තියෙන තැන් වලට ගියාද නැද්ද කියලා මුලින් බලන්න එපා. ඒ මොනවත් නැහැ. දේශබන්ධුත් එන්න කෝණ ඇතුළු පිරිසකේ බලපෑම් මත එක දිගටම අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා. ජීවන්ත පියරිස් පියතුමා සිකුරාදා අධිකරණයට බාර වුණා. පියතුමා සම්බන්ධයෙන් නඩු දෙකක් පවරලා තියෙනවා. එකක් තියෙනවා ජනාධිපති මන්දිරයට ඇතුල් වුණා කියලා. මොකද්ද ජනාධිපති මන්දිරයට ඇතුල් වෙච්ච එකේ වරද? ජනාධිපති මන්දිරය කියන්නේ මහජන දේපලක්. ඒගොල්ලොත් පිළිගන්නවනේ ඒක මහජන දේපලක් කියලා, පොදු දේපලක් කියලා. ඉතින් මහජන දේපලයකට මහජනතාව ඇතුල් වෙන්නේ නැතු කවුරු ඇතුල් වෙන්නද? ඒ වේ අයිති තියෙන නියමයට මහජනතාවට. අනිත් එක තමයි අයිති ඇතුල් වීමක් කියලා කොහොමද අත්අඩංගුවට ගන්නේ? කිසිම කෙනෙක් ඔහු වළක්වුවේ නැතුවම. එහෙම නැත්නම් මෙතන ආරක්ෂාවර දාලා හිටියෝ ඔය බලන් හිටියෝ පොලිසිය හමුදාවේ සියලු දෙනාම මේ වරදට ආධාර අනුබල දුන්නා කියලා අත්අඩංගුවට ගන්න ඕන එහෙමනම්. මොකද උන් යනකම් බලන් හිටියනේ. යනකම් බලන් ඉඳලා ගියාට පස්සේ බොරුට අත්අඩංගුවට ගන්නවා. මොකද්ද පාද කරපු වරද? ගියනවා එතන මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා කියලා. මාධ්‍ය සාකච්ඡාව අන්තර්ජාතික මාධ්‍යවල ගියා කියලා. ඒකින්ද ලංකාවට අපහාසයක් වුණා කියලා. මොකද්ද ඉතින් වරද? මාධ්‍ය සාකච්ඡාවක් තියෙන එක වරදක්ද? ඒක භාෂණයේ ප්‍රකාශනයේ නිදහසනේ. එහෙම එහෙම කියලා බොරු කියන්න දේවල් නැතුවම කියන්න වැරදි නැතුවම බොරු ඒවා කියලා තමයි අරගලේ ඉදිරිපැල හිටපු කට්ටිය මර්ධනය කරන්න පටන් ගන්න තියෙන්නේ. ෆාදර් ජීවන්ත සම්බන්ධයෙන් ජීවවාද ජීවන්තගේ නීතිඥවරයා පිළිගත්තා. ඔව් ගියා තමයි. මොකද්ද වරද? මාධ්‍යට දහස් දැක්කුවා තමයි. මොකද්ද වරද? වරදක් තියෙන්න බෑ.
මහේස්ත්‍රාත්වරයා ඒ වෙලාවේ පැහැදිලිව කොටුව පොලිසියට කිව්වා ලක්ෂ ගාණක් ඔය කියන දවසේ ජනාධිපති මන්දිරයට ගියා. ඒ ලක්ෂ ගාණම ගෙනල්ලා උසාවි දානවා. ඒක ප්‍රායෝගිකද? ප්‍රශ්න කළා පොලිසියෙන්. පොලිසියට කට උත්තර නැහැ. මහේස්ත්‍රාත්වරයා පැහැදිලිව කිව්වා ජනාධිපති මන්දිරයට ගිහිල්ලා මොකක් හරි වරදක් කරලා තියෙනවා නම් නීත්‍යනුකූල නොවන දෙයක් කරලා තියෙනවා නම් ඒ අය අත්තරට නම් සාක්ෂි උන්ට සාක්ෂි තියෙනවා නම් අත්තරට නම් උසාවි දාන්න. එහෙම නැතුව මේ ලක්ෂ ගාණක් එහෙමනම් අත්තරට ගන්නවා. කොහොමද මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළා කොහොමද මේ තෝරලා අත්තරංගුට ගැනීම කරන්නේ? පැහැදිලිවම දැන් පේනවා මේ අරගලේ ඉදිරිපෙළ හිටපු කට්ටිය තෝර අත්තරංගුට ගන්නවා. විවිධ හේතු හදනවා. ෆාදර් ජීවන්දර තව නඩුවක් තිබ්බා. අධිකරණ නියෝග නොතකා උද්ඝෝෂණය කළායි විවිධ හේතු දාලා. ඉතින් අධිකරණ නියෝග කඩන එක විමර්ශනය කරන්න මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැහැ කියලා තියෙද්දි තවදුරටත් ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම කරනවා. කොහොමද එහෙම අත්අඩංගුවට ගැනීම කරන්නේ? ඒ වගේම තමයි තව විශේෂ නඩු කීපයක් තිබ්බා. ඒ තමයි අරගලේ දිගටම හිටපු අමල් සාලින්ද. අමල් සාලින්ද බස් එකට නගිද්දි පොලිසියෙන් පැහැරගෙන ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා. මීට කලින් ඔබට මතක ඇති. ඒ සිදුවීම සම්බන්ධයෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණයට ඉදිරිපත් කළා ඔහුට අප හම්බුණත් එළියට එන්න බැරුණා. හේතුව තමයි ඔහු යුද හමුදාවෙන් පලා ගියපු පුද්ගලයෙක් කියලා යුද හමුදා පොලිසිය මගින් ඔහුව බාරයට ගත්තා. ඒ වගේම ඊට පස්සේ උඩ තව නඩුවක් දාලා තිබ්බා. ඒ නඩුවට පසුගිය සතියේ අප හම්බුණා. නුවන් බෝපගේ ඇතුළු නීතිඥවරු ගිහිල්ලා උට අප ලබා ගත්තා. සිකුරාදා අධිකරණයට දැනුම් දුන්නා යුද හමුදා පොලිසිය ඔහු සම්බන්ධයෙන් තිබ්බ ඒ කටයුතු සියල්ලම අවසන් ඔහුව මුදා හරිනවා කියලා අමල් සාලින්දට එළියට එන්න හම්බුණා. ඒ වගේම තමයි අපි කලිනුත් කිව්වා මංගල මද්දුමගේ කියන ක්‍රිෂ්ඨකාරකයට ඉදිරි නඩුව කොටුව පොලිස් ස්ථානාධිපතිගේ රාජකාරියට බාධා කළා කියලා ඒ තව නඩුවක් උඩ දාලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිඥවරු අප ඉල්ලලා හිටියත් ඔහුට අප නියම කළේ නැහැ. ඔහු අගෝස්තු 24 දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණා. ඒකම අරගලේ හිටපු තව කෙනෙකුට එකක් තිබ්බා. ඒ තමයි ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු වීම සම්බන්ධයෙන් පොලිසිය අධිකාරියට දැනුම් දුන්නා. ඔහු කිව්වා කියලා මුලින්ම ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළට යද්දී තමන්ව වැළැක්වුවොත් එimhe තමන් බෙල්ල කපා ගන්නවා කියලා පිහියක් පෙන්නලා කිව්වා කියලා. ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම කළා. ඒ අත්අඩංගුවට ගැනීම පුද්ගලයාට අප ලබා ගන්න හැකියාව ලැබුණා. ඔහුගේ නම වසන්ත ජයකොඩි මැකෝ කියලා තමයි බොහෝ දෙනෙක් ඔහුව දන්නේ. ඊළඟට රතිදු සේනාරත්න හෙවත් රැක්ට සැකකරුවෙක් කරලා ආයෙ නඩුවක් තිබ්බා. ඒ B22/123/22 ඒ නඩුවට අදාළව ඔහුට අප නියම වුණා. ඔහු වෙනත් නඩුවකට අධිකරණයට අවිල්ලා ඉඳි තමයි දැනගත්තේ තව නඩුවක් තිබ්බා කියලා. ඔහුට අප නියම වුණා. නීතිඥවරු ඔහු වෙනුවෙන් පෙනී හිටියා. ඒ නඩුවට අදාළව තවත් පිරිසකට තවත් පිරිසකට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළා. ඒ වගේම තමයි B22/516 කියන නඩුව ජනාධිපති මන්දිරයට අජිතුල් වීමක් කළා කියලා ගත්ත නඩුවේ ජීවන්ත පීරිස් පියතුමා ඉදිරිපත් වුණා. ඒ නඩ කලින් කිව්ව විස්තරේ ඒකට අදාළවම වෙරංග පුෂ්පික ඔබට මතක ඇති මීට කලින් බස් එකක යද්දි පිරිසක් පැහැරගෙන ගිහිල්ලා පොලිසියේ නොවන තැනක පිට්ටනියක් වගේ තැනක තියාගෙන ඉඳලා හුට වද දීලා තිබ්බා. හුට පහර දීලා තිබ්බා. පහර දීලා මානහිමිකම් කොමිෂන් සභාව මැදිහත් වුණාට පස්සේ කොටුව පොලිසියට ඉදිරිපත් කරලා නීතිඥ නියෝජනය අහිමි කරලා උසාවි දාලා රිමාන්ඩ් කරපු වෙරංග පුෂ්පික ඔහු අප පිට ඉන්නේ. ඔහුවත් මේ නඩුවේ සැකකාරයෙක් කරලා තිබ්බා. නඩුවේ මංගල මද්දුමගේ ඇතුළු පිරිසකුත් ඉන්නවා. තව විශාල පිරිසක් මේ නඩුවට සැකකරුවන් විදිහට මේ වෙනකොට ලම් කරලා තියෙනවා. ඒ වගේම තව නඩුවක් තිබ්බා මුදල් අමාත්‍යාංශයේ දොරටු අවහිර කළා කියලා දානිෂ් අලි ඇතුළු පිරිසක් සැකකාරුවන් විදිහට මේ නඩුවේ නම් කළා. මේක B22/394 කියලා නඩුවක්. ඒ වගේම තමයි අර්ලිහක මන්දිරයට ඇතුළු වීම ආශ්‍රිතව පවරා ඇති නඩු ඔක්කොම ටික එක නඩුවක් විදිහට ගන්න. ඒ වගේම තමයි B222/29 කියන නඩුව ඊයේ ගත්තා. අර්ලිගහ මන්දිරයට ඇතුළු වීම සහ ඒ ආශ්‍රිත තියෙන සිද්ධි වලට අදාළව සැකකරුවන් 3 දෙනෙක් අලුතෙන් මේ නඩුවට ඇතුළු කළා. ඒ අනුව මේ සියලු සැකකරුවන් ගන්න මේ නඩුව 19යි. අර්ලිහක මන්දිරයට සම්බන්ධ සියලුම නඩු මේ නඩුව යටතේ ගන්න කියලා පොලිසිය ඉල්ලීමක් කළා. ඒට කොටුව මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නා. ඒ වගේම තමයි තව නඩුවක් B222/30 අධිකරණියෝ කඩ කරමින් අයිතු ජනරාශික සමාජිකයන්ගෙන් විරෝධතාවයක් පැවැත්වීම සම්බන්ධයෙන් අර ෆාදර් ජීවන්තට අදාළ නඩුව ඒ නඩුවටත් ෆාදර් ජීවන්තට පහම්බුණා. ඒක කලින් කිව්වා. ඒ වගේම තමයි තව විශේෂ නඩුවක් සිකුරාදා ගත්තා. ඒ තමයි ජනාධිපති මන්දිරයේ තිබිලා හමු වුණ රුපියල් 1,75,50,000ක ආසන්න මුදලක් තරුණයන් පිරිසක් විසින් ගණන් කරලා කොටුව පොලිසිය ස්ථානාධිපතිට බාර දුන්න සිදුවීම. ඔබට මතක ඇති පහුගිය ඒ කියන්නේ ජූලි 9 වෙනිදා මේ සිදුවීම වුණේ. ජූලි 10 වෙනිදා උදෑසනම අපි කිව්වා අපි අනාවරණය කළා දේශබන්දු තෙන්නකෝන් මේකට මැදිහත් වුණා. දේශබන්දු තෙන්නකෝන් කොටුව පොලිස් ස්ථානාධිපතිට කෝල් කරලා බලපෑම් කළා. ජනාධිපතිගේ නිවසින් හම්බෙච්ච මේ මුදල ගිහිල්ලා බාර දෙන්න කියලා ටිරාන්නලස් කියන අමාත්‍යවරයාට.
දේශබන්ධුත් එක්ක බොහොම හිතවත්කම් තියෙනවා කියලා පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රසිද්ධ ටිරාන් නලස් කියන මාත්‍රයට මේ මුදල් ගිහින් බාර දෙන්න කියලා. ඒ වගේම තමයි දෙරණ වෙබ් අඩවිය වාර්තා කළා. අපි දැක්ක දෙරණ වෙබ් අඩවිය එදාම තිබ්බා දේශබන්ධුගේ මේක නැහුවාම ජනාධිපතිට අයිති මුදලක් ජනාධිපතිට දෙන්න කියලා කිව්ව එක වරදක්ද කියලා. ඒ කියන්නේ ඔහු එහෙම බලපෑම් කළා කියලා පිළි අරගෙන තිබ්බා. ඒ සම්බන්ධයෙන් අපි කරපු අනාවරණයෙන් පස්සේ ඒ සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් වුණේ නැහැ. හැබැයි සල්ලි ගණන් කළ පොලිසියට බාර දුන්න තරුණයෝ 4 දෙනා විතරක් අත්අඩංගුවට ගත්ත කොටුව පොලිසියෙන්. අත්අඩංගුවට අරන් ඔවුන් උසාවියට ඉදිරිපත් කළා. ඔවුන් උසාවියට ඉදිරිපත් කළාම ඔවුන් වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ ශිරාස් නූර්දීන්, නීතිඥ නුවන් බෝපකෑදොළ නීතිඥ කණ්ඩායම පැහැදිලිව කිව්වා මේකේ වෙච්ච දේ ඇත්ත කතාව. ඒ කියන මොහොත වෙනකොටත් මේ අත්අඩංගුවට ගත්ත මුදල් මේ පොලිස් භාරයට බාර දුන්න මුදල් හරිනම් අධිකරණයට ඉදිරිපත් කරන්න නඩු භාණ්ඩයක් වශයෙන් ඒ මුදල් ඉදිරිපත් කළා තිබෙන්නේ නැහැ. මහේස්ත්‍රාත්වරය ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කළා. ප්‍රශ්න කරාම කොටුව OIC නැතුව වෙන කණ්ඩායමක් ඇවිදලා මුදල් බාර දුන්නා. ඒ සම්බන්ධයෙන් ඒ සැකසහිත ක්‍රියාදාමයන් ගොඩක් වෙච්ච හින්දා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්න නියෝග කරලා තිබුණා. පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ සිකුරාදා අධිකරණයට කරුණු දැක්වමින් කිව්වා දේශබන්දු තෙන්නකෝන් දුරකථන ඇමතුම් දීලා බලපෑම් කිරීම සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානාධිපති සටහනක් දාලා තියෙනවා. ඔහු සටහන දැම්ම වෙලාවේ දේශබන්දු තෙන්නකෝන් OICට කෝල් කරලා තියෙනවා කියලා දුරකථන විශ්ලේෂණ වාර්තා වලින් තහවුරු වුණා කියලා. දේශබන්දු තෙන්නකෝන්ගේ මේ සම්බන්ධයෙන් කටඋතර ගත්තාම තමන් දුරකථන ඇමතුම දුන්න කියලා පිළිගත්තට මේ සම්බන්ධයෙන් කතා කළා කියලා දේශබන්දු තෙන්නකෝන් ප්ලේරන් තිබ්බේ නැහැ. ඒ අනුව වැඩිදුර විමර්ශන කරනවා කියලා දැනුම් දීමක් කළා. අධිකරණයේදී මේ වෙච්ච දේවල් වලට අමතරව තවත් විශේෂ සිදුවීම් කීපයක් වුණා. ඒ තමයි පසුගිය සිකුරාදා අලුත් ට්විට් පෙස්ටමක් ගොනු වුණා. ඒක ඔබට මතකද අරගලය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා විකාශය කළා කියලා සමාජ මාධ්‍ය හරහා පළ කළා කියලා විදේශික කාන්තාවක් රටින් පිටුවහල් කරන්න තීරණයක් කරන් තිබ්බ ඔහු ඇයගේ වීසා වළං කරලා ඇය ඊට එරෙහිව තමන් පිටුවහල් කිරීමට එරෙහිව අභියාචන අධිකරණයේ රිට් නඩුවක් ගොනු කළා. ඒ නඩුවත් ඉදිරියේදී බොහෝ දුරට විභාගයට ගැනීම. ඊට අමතරව මූලික අයිතිවාසිකම් නඩු මේ වෙනකොට කිහිපයක් මේ අරගලය සම්බන්ධයෙන් ගොනු වෙලා තියෙනවා. ඒවට අදාළව නීති කටයුතු මේ වෙනකොටත් කෙරීගෙන යනවා. තව දුරටත් පොලිසිය දිගින් දිගටම අත්අඩංගුවට ගනිමින් මර්ධනය දිගටම දියත් කරමින් ඉන්නවා. මේ සියල්ලම පිටිපස්සේ ඉන්නේ දේශබන්දු තෙන්නකෝන් කියලා මේ වෙනකොට හෙළිදරව් වෙලා තියෙනවා. දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විමර්ශන ගියාට ඔහුට තවම කිසිම දෙයක් වෙලා නැහැ. ඔහු අත්අඩංගුවට අරගෙන නැහැ නීතිපති නිර්දේශ කරලා තිබියදී පවා. ඔහු අඩුම ගණනේ කොළඹින් මාරු කරලත් නැහැ. මේ සිදුවීම් සම්බන්ධයෙන් ඉන්න සියලුම සාක්ෂිකාරයෝ බස්නාහිර පළාතේ සාක්ෂිකාරයෝ බස්නාහිර පළාත බාරව කටයුතු කරන්න එතකොට දේශබන්දු තෙන්නකෝන්. ඒ වගේම තමයි මේ වෙනකොට අනාවරණය වෙලා තියෙන සමහර අත්අඩංගුවට ගැනීම විශේෂයෙන් වෙරංග ඇතුළු කලේ පොලිසියෙන් දෙක කියන එක සම්බන්ධයෙන් සැකසංකා මතුවලා තියෙනවා. කොළඹ දකුණ DCDB එක එහෙම නැත්නම් කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශයෙන් අත්අඩංගුවට ගත්තා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවා කියපු මානහිමිකම් කොමිෂන් සභාවට ලීගල් ඩිවිෂන් එකෙන් පවා කියපු මේ ඩිවිෂන් එකෙන් නෙමේ සැකකාරයෝ උත්තරන්ට රන් තියෙන නිසා මේ ඩිවිෂන් එකේ නෙමේ සැකකාරයෝ තියන් හිටියේ කියලා වෙරංගගේ සිද්ධියෙන් පස්සේ මේ වෙනකොට අනාවරණය වෙලා තියෙනවා. ඔහුව වෙනත් ස්ථානයක රඳවා තබාගෙන හිටියා කියලා ඔබ දකින්න ඇති තරිඳු උඩුවර ගෙදර ඔහු සමග කරපු ඉන්ටර්විව් එකකදී කියනවා. ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් මේ සමුඛ සාකච්ඡාවේදී වෙරංගට අත්විඳින්න වෙච්ච ගොඩක් දේවල් අනාවරණය වුණා. හරිනම් මේ අත්අඩංගුවට ගැනීම වල නියෝග දුන්න මේ සියලු දෙනාම අත්අඩංගුවටපත් වෙන්න ඕන. ටෝච් ඇක්ට් එක යටතේ. හැබැයි එහෙම වෙන්නේ නැහැ. වෙරංගට තවත් අලුතෙන් නඩු දාන එක විතරයි කරලා තියෙන්නේ. ජෝසප් ස්ටාලින් තවත් අලුතෙන් නඩු දාන්න එනවා. පොලිසියෙන් කට උතර ගන්න එන්න කියලා තියෙනවා. වෙන වෙන පිරිස් වලටත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙමින් තියෙනවා. ඒ කියන්නේ මර්ධනය තවම අවසන් නැහැ.